හොඳයි නැවත වතාවක් අපි මෙසේ හමුවන්නේ අපි මේ දැනට සාකච්ඡා කරමින් සිටින දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2018 දී දකුණු පළාත් පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කරපු 10 වසර ව්‍යාපාර හා ගිණුම් කන අධ්‍යයන විෂයෙහි ප්‍රශ්න පත්‍ර අංක 1 සාකච්ඡාවේ ප්‍රශ්න අංක 21 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන මේ පරිච්ඡේදය. එතකොට අපි දන්නවා මේ ප්‍රශ්න පත්‍රයෙන් අපිට උපරිම වශයෙන් ලකුණු 40ක් උපයන්න පුළුවන්. එක ප්‍රශ්නයකට එක ලකුණ බැගින් බහුවර්ණ ප්‍රශ්න 40ක් අපිට ලැබෙනවා. එhmenan අපිට ප්‍රශ්න මග අරින්න බෑ. සියලුම ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම අපි පිළිතුරු ලියන්න ඕන. හොඳයි. ඒ කෙටි මතක් කිරීමත් සමග අපි 21 වන ප්‍රශ්නය සාකච්ඡා කරමු. ව්‍යාපාරයක් වාණිජ බැංකුවකින් ලබා ගන්නා බැංකු අයිරාව අයත් වන්නේ කුමකටද? ජංගම වත්කම්ද? ජංගම වගකීම්ද? ජංගම නොවන වගකීම්ද? හිමිකම් වලටද? මොකද්ද බැංකු අයිරාවක් කියලා කියන්නේ? වාණිජ බැංකුවක අපිට විශේෂිත ගිණුම් වර්ගයක් ආරම්භ කරන්න අවස්ථාවක් ලැබෙනවා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම්. ඒකට අපි කියන්නේ ජංගම ගිණුමක් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා කරන්ට් account එකක් කියලා. ඒතර ජංගම ගිණුමක තියෙන විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි මේවට පොලියක් හම්බෙන්නේ නැහැ. විශේෂයෙන් මේ චෙක්පත් මගින් ගණදෙනු කිරීමේ පහසුකම ලබා දෙන ගිණුම් විශේෂයක් තමයි ජංගම ගිණුමක් කියලා කියන්නේ. ඊට අමතරව ජංගම ගිණුමක් කරා අපිට පුළුවන් ස්ථාවර නියෝග ලබා දීලා යම් යම් ගෙවීම් සිද්ධ කරන්න ව්‍යාපාරයේ විසින් නිතර කරන්න තියෙන මාස්පතා ගෙවන්න තියෙන කුලිය එහෙම නැත්නම් බැංකු ණය මුදලක් වගේ දේවල් නිශ්චිත මුදලක් අපිට හැම මාසෙම ප්‍රේෂණය කරන්න කියලා අපිට පහසුකමක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ගනුදෙනුකරුවන්ට පුළුවන් අපේ ව්‍යාපාරයට ඇවිදගෙන එන්නේ නැතුව කෙලින්ම බැංකුවට ගිහිල්ලා අපේ මුදල් ටික ප්‍රේෂණය කරන්න. බැංකු ගිණුමට තැන්පත් කරන්න. මේ වගේ පහසුකම් අපිට ලැබෙන විශේෂයක් තමයි ජංගම ගිණුමක් කියලා කියන්නේ. ඒතර මේ ජංගම ගිණුමක අපිට තවත් ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් තමයි දිය පුතේ ඇතැම් අවස්ථාවල් වල අපිට යම් යම් ගෙවීම් සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. නමුත් ව්‍යාපාරේ මුදල් අපිට නැහැ. මුදල් හිඟයක් පවතින අවස්ථාවක අපිට ගෙවීමේ පහසුකමක් දෙනවා. ජංගම ගිණුමක් තියනවා නම් හැමෝටම මේක හම්බෙන්නේ නැහැ. නමුත් බැංකුවත් එක්ක අපි ගොඩනගා ගන්නා විශ්වාසය මත අපිට පුළුවන් මේ ගිණුමේ තියෙන ශේෂය ඉක්මවමින් යම් යම් ගෙවීම් කරන්න. චෙක්පතක් දුන්නොත් බැංකුව ගෙවනවා. අපි හිතමු උදාහරණයක් විදිහට බැංකු ගිණුමේ තියෙන රුපියල් 50000යි කියලා. 50000ක් තියෙනකොට අපිට උපරිම ගෙවීම් කරන්න පුළුවන් 50000යි. නමුත් අපි හිතමු 50000ක් ගෙවීම් කරලා අපිට තවත් 25000ක පේමන්ට් එකක් කරන්න ඕන. අපි බැංකුවත් එක්ක එකඟ වෙලා චෙක්පතක් නිකුත් කරනවා තවත් රුපියල් 25000කට. එතකොට 75000ක් වෙනවා. 50000 75000ක් වෙනවා. ඒක කරන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන් මේ බැංකු අයිරා පහසුකම යටතේ. වැරදිලාවත් එහෙම කළොත් රුපියල් 25000ක් වැඩියෙන් බැංකුව ගෙව්වොත් එහෙම ඒ අපේ සල්ලි නොවේ. ඒ බැංකුවේ සල්ලි වලින් තමයි ඒක කරන්නේ. ඒක නිසා ඒ වගේ අවස්ථාවක බැංකු ගිණුමේ තියෙන්නේ අර අපිට සම්ප්‍රදායික විදිහට හම්බෙන හරශේෂයක් නෙමෙයි. ගිණුම් කරන රීතිය අනුව අපි දන්නවා බැංකු ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමේ තියෙන හරශේෂයක්. නමුත් ඒකේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් නිර්මාණය වෙනවා ව්‍යාපාරයේ තියෙන බැංකු ශේෂයේ ඉක්මවා අපි චෙක්පත් නිකුත් කරොත්. ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් බැංකුවට తాවකාලිකව මුදලක් ණය වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒක හන්දා ඒක මොකද්ද වත්කමක්ද එතකොට?
ඒ වගේ අවස්ථාවක අර සම්ප්‍රදායික தත්ත්වය වෙනස් වෙලා එක වගකීමක් බවට පත් වෙනවා. එමනම් බැංකු අයිරාව ජංගම වත්කමක්ද ජංගම වගකීමක්ද ජංගම නොවන වගකීමක්ද හිමිකම්ද ජංගම වගකීමක්. මොකද ඒක ඉක්මනට අපි සල්ලි දාලා අපිට ඒ වගකීමෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද ඒ වගේ වැඩිපිර මුදලක් අපි ගෙවුවොත් එහෙම බැංකුව එකට අර සාමාන්‍ය පොලියට වඩා වැඩි පොලියක් ව්‍යාපාරයෙන් අය කරනවා. ඒක තමයි තියෙන විශේෂත්වය. 22 වන ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක්. මොකද්ද ගනුදෙනුව? රුපියල් 15000ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ ඔන්න දැන් තමයි ප්‍රශ්නේ එන්නේ. මෙන්න මේ ප්‍රකාශ 4 අතුරින් කොයි එකද ගැලපෙන්නේ? මොකද්ද සිද්ධ වෙන්නේ? 15000ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. සල්ලි ව්‍යාපාරයෙන් එළියට යනවා. ඒ වෙනුවට තොග ව්‍යාපාරයට ඇතුල් වෙනවා. එhmenan වත්කම් ඇතුලේ තමයි වෙනස සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේක මොකද්ද? වත්කම් හා වගකීම් පමණක් වෙනස් වේ. මෙම ගනුදෙනුව නිසා වගකීම් වෙනස් වෙනවද? නැහැ. වගකීමකට කිසිම සම්බන්ධයක් මේකේ අපි දැක්කේ නැහැ. පළවෙනි එක වැරදි. වගකීම් පමණක් වෙනස් වේ. අත්පිට මුදලට භාණ්ඩ ගන්නවා නම් වගකීමක් වෙන්නේ නැහැ ඒක. වත්කම් පමණක් වෙනස් වේ. ඔව් ඒ පිළිතුර අපි තියාගමු දැනට. අවසාන පිළිතුරත් අපි පරීක්ෂා කරලා බලමු. වත්කම් වගකීම් හිමිකම් යන සියල්ල වෙනස් වේ. කිසිසේත්ම ගැලපෙන පිළිතුරක් නෙමෙයි. එහෙනම් අපි නිවැරදි පිළිතුර විදියට තෝරන්නේ තුන්වන පිළිතුර වත්කම් පමණක් වෙනස් වේ. මොකද ව්‍යාපාරයේ මුදල් කියන්නේ ජංගම වත්කමක්, අත්පිට මුදලට භාණ්ඩ ගන්නවා කියන්නේත් ඒකත් ජංගම වත්කමක්. ඒක නිසා අත්පිට මුදලට භාණ්ඩ මිලදී ගන්නවා නම් ඒක ජංගම වත්කම් ඇතුළෙම වෙන සිද්ධියක් ඒක. මුදල් අඩු වෙලා මුදල් වෙනුවට භාණ්ඩ ටික එකතු වෙලා භාණ්ඩ වැඩි වෙනවා. 23 වන ප්‍රශ්නය. ව්‍යාපාරයක ලෙජරේ දැක්වෙන වැටුප් ගිණුම හිස්තැනක් එක ගිණුමක් වන අතර. ඒ කියන්නේ වැටුප් ගිණුම කියලා කියන්නේ මේ ගිණුම් වර්ගයක්. ඒතර එක කියන තැන පුරවන්න ඕනේ ඒ ගිණුම් වර්ගයක් ගිණුම් වර්ගයේ නම. විකුණුම් ගිණුම දෙක ගිණුමක් වේ. ඉතින් මේක කියවනකොට තමයි ඔය ටික තේරෙන්නේ. ඉහත ප්‍රශ්නේ 1 හා 2 ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දක්වන පිළිතුරු සොයන්න. පළවෙනි එක බලමු අපි. එක දාගෙන බලමු. නිවැරදි පිළිතුරු දෙක. හැම එකටම දෙකක් තියෙනවනේ හිස් තැන්. ඒක නිසා හැම පිළිතුරේම දෙකක් තියෙනවා. එතකොට මේ දෙකෙන් කොයි සෙට් එකද ගැලපෙන්නේ? අපි පළවෙනි එක කියවලා බලමු. ව්‍යාපාරික ලෙජරේ දක්වන වැටුප් ගිණුම ආදායම් ගිණුමක් වන අතර විකුණුම් ගිණුම වියදම්. වැරදිනේ. වැරදි නේද? ඒක අනිත් පැත්ත තමයි වෙන්න ඕනේ. ඉස්සෙල්ලම කියවෙන්නේ වැටුප් කියන්නේ වියදමක්. වියදමක්. ආදායම උපයන්න අපි කරන වියදමක්. දෙවෙනි එක හිමිකම්. වැටුප් ගෙවුවා කියලා හිමිකම් වලට බලපානවාද? ව්‍යාපාර ලෙජරේ. ඒ කියන්නේ වැටුප් පළවෙනි එක කතා කරන්නේ වැටුප් නිසා හිමිකම් වලට බලපෑමක් නැහැ. වැටුප් කියන්නේ ඒක මොකද්ද? හිමිකම් වර්ගයේ ගිණුමක් නෙමෙයි වැටුප් කියලා කියන්නේ වියදම් වර්ගයේ ගිණුමක් නිසා. තුන්වෙනි එක වත්කම් සහ වගකීම්. වැටුප් කියන්නේ වත්කමක්ද? නැහැ. එවනම් අන්තිම එක වැටුප් කියන්නේ වියදමක්. ඔව්. වැටුප් කියන්නේ වියදමක්. විකුණුම් ගිණුම ආදායමක්. අන්න අපිට දැන් හම්බෙනවා හරි පිළිතුර. වැටුප් කියන්නේ වියදමක්. විකුණුම් කියන්නේ ආදායමක්. අපි දැන් කියවලා බලමු. ව්‍යාපාරික ලෙජරේ දක්වන වැටුප් ගිණුම වියදම් ගිණුමක් වන අතර විකුණුම් ගිණුම ආදායම් ගිණුමක් වේ. වියදම් සහ ආදායම්. එතකොට තමයි අපිට තේරුම එන්නේ. මේක වියදම්, මේක ආදායම්. තේරුමක් තියෙන ප්‍රකාශයක් බවට පත් වෙනවා.
අංක 24. ලදුපත හා ගෙවීම් වවුචරය භාවිතයට ගන්නා මූලික පොත වන්නේ මොකක්ද? මුදල් පොතද? සුළු මුදල් පොතද? ගැනුම් ජර්නලයේද? විකුණුම් ජර්නලයේද? අපි දන්නවා මේකට ගැලපෙන පිළිතුර මුදල් පොත කියලා. ඇයි ලදුපත කියලා කියන්නේ මුදල් ලැබීම්. ව්‍යාපාරයට කවුරු හරි මුදලක් දුන්නොත් ඒ සඳහා අපි දෙනවා ලදුපතක් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් රිසිට් එකක්. අපිට පුරුදු රිසිට් කියන වචනේනේ. නේද? බිල් එකක් ඒවම කියලා කියනවා අපි. නේ? ලදුපත තහවුරු කරලා දෙනවා. ඔයාගෙන් මෙච්චර මුදලක් අපි බාරගත්තා. මෙන්න මේ අහවල් කාරණේ සඳහා කියලා. එහෙනම් ලැබෙන මුදල් කොතනටද අදාළ වන්නේ? මූලික සටහන් පොත. මුදල් ගිණුම. ඒක නිසා ලදුපත කියන්නේ මුදල් ගිණුමට අදාළ දෙයක්. ගෙවීම් වවුචරය කියන්නේත් මුදල් ගිණුමට අදාළ දෙයක්. මුදල් ගිණුමෙන් අපි නොයෙකුත් ගෙවීම් සිද්ධ කරනවා. අත්පිට භාණ්ඩ මිලට ගන්න, ණය හිමියෙකුගේ ණය සෙටල් කරන්න, රක්ෂණ වියදමක් ගෙවන්න, කඩකුලිය ගෙවන්න. මේ සියල්ල ව්‍යාපාරයක් විසින් සිද්ධ කරන වියදම්. වියදමක් කරනකොට අපි ආරම්භ කරන මූලාශ්‍ර ලියවිල්ල මූලික සාක්ෂිය තමයි ගෙවීම් වවුචරය. පේමන්ට් වවුචරය. ගෙවීම් වවුචරය. පේමන්ට් වවුචරය. එහෙනම් අපි නිවැරදි පිළිතුර තමයි මේ දෙක අදාළ වන මේ මූලාශ්‍ර ලියකියවිලි දෙක අදාළ වන මූලික පොත වන්නේ මුදල් පොත. මුලින්ම මේ ගනුදෙනු සඳහන් කරන පොතට තමයි අපි කියන්නේ මූලික සටහන් පොත්පත් කියලා. ඒ වගේ ඒවා හයක් තියෙනවා. හයෙන් එකක් තමයි මුදල් පොත කියලා කියන්නේ. 25 වන ප්‍රශ්නය. වත්කම් වැඩි වී වත්කම් අඩු වෙන ගනුදෙනුව කුමක්ද? රුපියල් 8000ක රක්ෂණ ගාස්තුවක් ගෙවීම, 75000කට යන්ත්‍රයක් ණයට ගැනීම, 4000ක කොමිස් ආදායමක් ලැබීම, 12000ක කාර්යාල උපකරණ මිලට ගැනීම. 8000ක රක්ෂණ ගාස්තුවක් ගෙවනවා කියලා කියන්නේ මොකද්ද? එක වත්කමක් අඩු වෙනවද? ඔව්. ව්‍යාපාරයේ තියෙන මුදල් කියන්නේ වත්කමක්. රක්ෂණ ගාස්තුවක් ගෙවනවා කියලා කියන්නේ ලාච්චියෙන් සල්ලි අරගෙන අපි ගෙවනවා. වත්කමක් ඉවත් වෙනවා. වත්කමක් අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම වත්කම් වැඩි වී වත්කම් අඩු වන. හරි? වත්කමක් වැඩි වෙලා තව වත්කමක් අඩු වෙනවා. එතකොට ආයේ වත්කමක් අඩු වෙනවද මොන හරි? එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට එක වත්කමක් අඩු වෙනවා තව වත්කමක් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? රක්ෂණ ගාස්තුවක් කියලා කියන්නේ වියදමක් නිසා. බාර ගන්න බැරි පිළිතුරක්. එහෙනම් මොකද්ද හරි පිළිතුර? 75000කට යන්ත්‍රයක් ණයට ගන්නවා. ණයට ගත්තයින් පස්සේ වත්කමක් අඩු වෙනවද? නැහැ. මුදලට ගියා නම් වැරදිලාවත් මේක හරියන්න තිබ්බා. කහන්ද අපිට මේ පිළිතුරත් බාර ගන්න බෑ. 4000ක කොමිස් ආදායමක් ලැබීම, ඒකත් අපිට පිළිතුරු ගන්න බෑ. ආදායම් කියලා කියන්නේ වත්කමක් නෙමෙයිනේ. නේද? හතරවෙනි පිළිතුර. 12000ක කාර්යාල උපකරණ මිලට ගැනීම. බලන්න. කාර්යාල උපකරණ කියලා කියන්නේ මොනවද? වත්කම් විශේෂයක්. මිලට ගන්නවා කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කමක් එකතු වෙනවා. මිලට ගන්නවා කියනකොට ආයි මුදල් කියන වත්කම ඉවත් වෙනවා. එhmenan හතරවන පිළිතුර තමයි මේ කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. එහෙනම් අපි හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට බාරගමු. 26 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් ගනුදෙනු අතුරෙන් හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනුව කුමක්ද? අපි ඉගෙන ගත්තා හිමිකම වැඩි වෙන්න බලපාන හේතු ව්‍යාපාරයේ ලාභ ලැබීම, අලුතෙන් ප්‍රාග්ධනය එකතු කිරීම, ඒ වගේ කාරණා නිසා හිමිකම වැඩි වෙනවා. ආදායම් ලැබීම වැනි කාරණා.
දැන් මෙතෙන්දී අහන්නේ හිමිකම අඩු වීමට බලපාන ගන්න දෙනවා. කොමිස් ආදායමක් ලැබෙනවා කියලා කියන්නේ හිමිකම වැඩි වෙනවා. අපි දන්නවා ආදායම් කියලා කියන්නේ හිමිකම වැඩි වීමට බලපාන හේතුවක්. අයිතිකරු 50000ක අතිරේක ප්‍රාග්ධනයක් යොදවනවා කියලා කියන්නේ හිමිකම අඩු වෙනවා. අලුතෙන් ව්‍යාපාර මුදල් එකතු කරනවා කියලා කියන්නේ අයිතිකරුගේ හිමිකම එම ප්‍රමාණයෙන් වැඩි වෙනවා. වැරදි පිළිතුර. අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් දසදහසක් ව්‍යාපාරයෙන් ලබා ගැනීම. ප්‍රාග්ධනය එකතු කරනකොට හිමිකම වැඩි වෙනවා. ආපහු මේ ව්‍යාපාරයට දාපු සල්ලි සාක්කුවට දාගන්නකොට ව්‍යාපාරයෙන් අර ඒ හිමිකම අඩු වෙනවා. එමනම් හිමිකම අඩු වීමට බලපාන ගන්න දෙනුව තමයි අයිතිකරුගේ මොකද්ද? ගැනිලි. ගැනිලි. අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා රුපියල් දසදහසක් ව්‍යාපාරයෙන් ලබා ගැනීම. හොඳයි. 27 වෙනි ප්‍රශ්නය. ගැනිලි ගිණුම අයත් වන ගිණුම් වර්ගය මොකක්ද? හිමිකම්ද, වගකීම්ද, වත්කම්ද, වියදම්ද? ගැනිලි කියන්නේ ව්‍යාපාරයේ වියදමක්ද? නැහැ. අයිතිකරු විසින් ආපහු නැවත ප්‍රාග්ධනය ගෙදර ගෙනියන වැඩක්. ඒක නිසා ඒකට අදාළ පිළිතුරු වන්නේ හිමිකම් ගිණුම. ගැනිලි නිසා වගකීමේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ගැනිලි නිසා වත්කම් වල ගැනිලි ගිණුම ගැන මෙතන අහන්නේ. ගැනිලි ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක් නෙමෙයි ව්‍යාපාරයේ. කන්දා මේ අනිත් පිළිතුරු තුනම අපිට බාර ගන්න බෑ. ගැනිලි අපි කිව්වා අපි ගලපන්නේ අයිතිකරුගේ හිමිකමට කියලා. 28 වෙනි ප්‍රශ්නය. ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පහත පෙන්නලා තියෙනවා. මෙන්න ගිණුම් කරන සමීකරණය. වත්කම් සමානයි හිමිකම එකතු කිරීම වගකීම. මෙන්න බලපාන ආකාරය. වත්කමක් ඉහළ යනවා, වගකීමකුත් ඉහළ යනවා. ගනුදෙනුව ඉලක්කමින් දීලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඉහත සමීකරණයේ සටහන් කරලා තියෙන ගනුදෙනුව වන්නේ මොකද්ද? දැන් තමයි විස්තරය දෙන්නේ. මේ ඉලක්කමෙන් පෙන්වලා තියෙන ගනුදෙනුවට ගැළපෙන විස්තරය තියෙන ප්‍රකාශය තමයි අපිට හොයන්න කියන්නේ නිවැරදි පිළිතුරු විදියට. ණය හිමියන්ට රුපියල් 50000ක් ගෙවනවා. ණය හිමියන්ට 50000ක් ගෙවුවනම් මොකද්ද සිද්ධ වෙන්නේ? වත්කමක් අඩු වෙන්න ඕන. මුදල් කියන වත්කම අඩු වෙනවා. වගකීමකුත් අඩු වෙනවා. කන්ද මේක හරියන පිළිතුරක් නෙමෙයි. 50000ක බඩු තොගයක් ණයට ගත්තොත් වගකීම් වැඩි වෙනවා. හරි? වත්කමුත් වැඩි වෙනවා. ඇයි ඒ? භාණ්ඩ ව්‍යාපාරයට එකතු වෙන නිසා. එම්නම් අපිට මේ පිළිතුර නිවැරදි විදිහට බාර ගන්න පුළුවන්. අපි කෝකටත් බලමු අනිත් ප්‍රශ්න දෙකත් ප්‍රකාශ දෙකත්. බැංකු ණය මුදලින් 50000ක් ආපහු ගෙවනවා. ගෙව්වනම් ඉතින් වගකීම අඩු වෙන්නේ නැපැයි මෙතන එහෙනම් ඍණ ලකුණක් තමයි තියෙන්න ඕන. වැරදි පිළිතුරක්. අයිතිකරු මුදලින් 50000ක ප්‍රාග්ධනයක් යෙදී. අයිතිකරු ව්‍යාපාරයට මුදල් අලුතෙන් යොදවනවා කියන්නේ වගකීමක් නෙමෙයි. ඒක හිමිකමේ වර්ධනයක්. ඒ පිළිතුරත් වැරදි. එහෙමනම් අපි තහවුරු කරමු 28 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විකල්ප 2. ප්‍රශ්න අංක 29. x තීරුව සහ y තීරය කියලා දීලා තියෙනවා. x තීරුවේ පෙන්වන්නේ ගිණුම් වර්ග. මේ තියෙන්නේ මූලික ගිණුම් වර්ග ටික වත්කම් වගකීම් ආදායම් වියදම්. මේ තියෙන්නේ ලෙජර් ගිණුම් වර්ග කීපයක්. දැන් අපිට කියන්නේ මේ දෙක ගලපන්න කියලා. x තීරුවේ ගිණුම් වර්ගද y තීරුවේ ලෙජර් ගිණුම් සමග අනුපිළිවෙලින් ගැලපුව විට ලැබෙන පිළිතුර තමයි අපිට. අපි ඉස්සෙල්ලම ගලපලා බලමු. වත්කම් ගිණුමකට උදාහරණ. වත්කම් ගිණුමකට උදාහරණ විකුණුම් ගිණුම නැහැ. ඊට හාත්පසින්ම වෙනස්. විදුලි ගාස්තු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්ද? නැහැ. ඒක වියදම් ගිණුමක්.
ණය හිමි ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්ද? නැහැ. එහෙමනම් ලී බඩු ගිණුම වත්කම් ගිණුමක්ද? ඔව්. ලී බඩු කියන්නේ වත්කමක්. දැන් අපි බලමු වගකීම් ගිණුමක් හොයාගන්නේ කොතනින්ද කියලා. විකුණුම් ගිණුම කියන්නේ වගකීම්ද? නැහැ. ආදායම් වර්ගයේ ගිණුම. විදුලි ගාස්තු ගිණුම? නැහැ. ඒකත් වියදම් ගිණුමක්. ණය හිමි ගිණුම? ඔව්. වගකීමක්. ණයට ගත්තොත් ණය ගෙවන්න ඕන. ව්‍යාපාරයේ පොත්පත්වල වගකීමක් විදිහට අපි ඒක හඳුන ගන්නවා. ආදායම් ගිණුම ඊළඟට. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්ද? අනිවාර්යයෙන්. එහෙමනම් ඉතිරි වෙන්නේ වියදම් ගිණුම ඒක විදුලි ගාස්තු ගිණුමට. දැන් අපි මේ ගැළපීම අනුපිළිවෙලින් අපි තෝරන්න ඕන. අනුපිළිවෙලින් තමයි ගලපන්න කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපේ නිවැරදි පිළිතුරු වන්නේ පළවෙනි එක D, දෙවෙනි එක C, තුන්වෙනි එක A, හතරවෙනි එක B, හතරවෙනි එක B. DCAB. DCAB කියන්නේ අපිට හම්බෙන්නේ මෙන්න මේ තුන්වන පිළිතුර. හොඳයි. අපි බලමු 30 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයේ රුපියල් 5000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මුදල් පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. 5000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම සටහන් කරන මූලාශ්‍ර ලේඛනය. මූලාශ්‍ර ලේඛනය කියලා කියන්නේ අර මුලින්ම සටහන් වන සාක්ෂිය. හරි? මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත කියලා කියන්නේ ගන්න දෙන මුලින්ම අපි මූලාශ්‍ර ලේඛන වලින් පිටපත් කරගෙන අපි සටහන් කරන අර මූලික පොත්පන්ති 6න් කොයි එකද කියන එක. රක්ෂණ ගාස්තු. දැන් අහන්නේ එහෙමනම් මොනවද? මූලාශ්‍ර ලේඛන නේ අහන්නේ. ප්‍රශ්නේ නානේ මූලාශ්‍ර ලේඛන. එහෙම නේද? ගෙවීමක් කරනවා නම් ගෙවීම් වවුචරය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. පළවෙනි එක ඒක. හරි? ගෙවීම් වවුචරය. මොකද අපි රක්ෂණ ගාස්තු ගෙවනකොට අපි ගෙවීම් වවුචරයක් දාලා තමයි මුදල් පොතින් ගෙවන්නේ. ගෙවනකොට අපිට ලදුපතක් හම්බෙනවද? ලදුපතක් හම්බෙනවා. නමුත් දෙවනියට අහන්නේ මූලාශ්‍ර ලේඛනය නෙවෙයි මූලික පොත කියලා. ලදුපත කියලා කියන්නේ මූලික පොතක් නෙමෙයි. කන්ද පළවෙනි පිළිතුර වැරදි. එක මූලාශ්‍ර ලේඛනය, දෙක මූලික පොත. මෙන්න මේ දෙක තමයි අපි මෙතනින් හොයාගන්න ඕන. හොඳින් මතක තියාගන්න. මුදල් පොත කියලා කියන්නේ මූලාශ්‍ර ලේඛනයක් නෙමෙයි. මොකද පළවෙනියෙන් තියෙන්න ඕන මූලාශ්‍ර ලේඛනය. ඒකන්ද මුදල් පොත කියන්නේ මූලික සටහන් පොතක්. ඒක නිසා ඒක වැරදි පිළිතුරක්. again. ජර්නල් වවුචරය ඒකත් අදාළ වෙන්නේ නැහැ නේ. ජර්නල් වවුචරයකින් අපි දාන්නේ නැහැ නේ ගෙවීම් වවුචරයක්. හතරවෙනි එක බලමු. ගෙවීම් වවුචරය හා මුදල් පොත අන්න බලන්න. මූලික මූලාශ්‍ර ලේඛනය තමයි ගෙවීම් වවුචරය. අපි ඉස්සෙල්ලා එක කතා කළා. මූලික පොත තමයි මේ ගෙවීම සඳහන් කරන්නේ මුදල් පොතේ. අන්න අපිට නිවැරදි පිළිතුර හම්බ වුණා. හතරවෙන පිළිතුර. 31 වෙනි ප්‍රශ්නය. කෝසලගේ ව්‍යාපාරයේ ණයගැතියෙකු නුවන්ගෙන් රුපියල් 80000ක ණය මුදලක් ලැබීමේදී 5%ක වට්ටමක් ලබා දී ඇත. මෙය කෝසලගේ ව්‍යාපාරයේ 4000ක දුන් වට්ටමකි, 4000ක ලද වට්ටමකි, 8000ක දුන් වට්ටමකි, 8000ක ලද වට්ටමකි. දැන් අපි කවුරු ගැනද කතා කරන්නේ? අපි බලමු කවුරු ගැනද අපි කතා කරන්නේ කියලා. ණය ගැතියෙක්. මේ ගණදෙනුව සිද්ධ වෙන්නේ ණය ගැතියෙක්. නුවන් කියන ණය ගැතිය. නුවන් ව්‍යාපාරයට 80000ක මුදලක් දෙනවා. 80000ක මුදලක් ගෙවනවා. ඇයි ඒ? නුවන් මේ කෝසලට ණය ගෙවීමක් තමයි සිද්ධ කරන්නේ. කීයක්ද? 5%ක වට්ටමකුත් හම්බ වෙනවලු. 0.2 ගියා 805ක් කියලා කියන්නේ රුපියල් 4000. එතකොට මේ 4000 මොකද්ද? කෝසල කියන්නේ ණය ගැතියෙක්. කෝසල අපිට ගෙවන්න තිබ්බ රුපියල් 80000ක්.
දැන් කීයක්ද කෝසල අපිට ගෙවන්නේ? 80000 අඩු කිරීම 4000. ඇයි ඒ? අපි යාට ඩිස්කවුන්ට් එකක් දෙනවා. 76000යි. කෝසල 80000ක් ගෙවන්න තිබ්බා. 80000ක් කෝසලගෙන් සල්ලි අපිට එන්න තිබ්බා. කෝසල 76000ක් ගෙවනවා. අපිට එතකොට අලාභයක් ඇති වෙනවා රුපියල් 4000ක්. අපිට මොකද ඇති වෙන්නේ? ලාභයක්ද අලාභයක්ද? අලාභයක්. ඇයි ඒ? මුලින් අපිට 80000ක් එන්න තිබ්බා. මේ වට්ටමක් දීපු නිසා එයාට කියන්න ඉතින් මාසයක් ඇතුළත ගෙවුවොත් ඔයාට අපි තව වට්ටමක් දෙනවා 105ක කියලා. ඒක හන්ද නුවන් මොකද කරේ? මේ රුපියල් 4000 වාසිය ලබා ගැනීම සඳහා නුවන් අපිට 76000ක් ගෙවනවා. 4000 නුවන්ට වාසියක් වුණාට අපේ ව්‍යාපාරයට එක වියදමක්. ඒක නිසා මේ වට්ටම අපි මොකක් විදිහට හඳුන්වන්නේ? ව්‍යාපාරයට වියදමක් නිසා ණයගැතියන්ට දෙන වට්ටම් වලට අපි කියන්නේ දුන් වට්ටම් කියලා. දුන් වට්ටම් වල තියෙන්නේ හරශේෂයක් මෙන්න මේ වගේ. දුන් වට්ටම් මේක හරශේෂයක් විදිහට තමයි අපි සටහන් කරන්නේ. මේකේ අනෙත් සටහන යන්නේ ණයගැති ගිණුමට. ණයගැති එහෙම නැත්නම් නුවන්ගේ ගිණුමට. නුවන්ගේ ණයගැතිභාවය 80000කින් අඩු කරන නිසා. එහෙම නේද? එතකොට මේ 80000 අපි කඩලා තමයි දාන්නේ. මොකද්ද? 80000 අපිට මුදල් ලැබෙන්නේ කීයක්ද? 80000න් 76000ක් මුදල් 76000යි. මුදල් පොතට හම්බෙන්නේ ඇත්තටම 76000යි. අනිත් 4000 පොතන්ටද යන්නේ දුන් වට්ටම් ගිණුමට. නම් මේක ණයගැති ගිණුමට. මෙන්න මේ සටහන තමයි අපි මේක බැර කරා මේ ගිණුම හර කරා. සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ. සුළු මුදල් අග්‍රිමය රුපියල් 5000ක් නම් අපි හිතමු සුළු මුදල් බාරකරු රුපියල් 1000ක් වෙනකල් අපි හිතමු 5000න් 4000ක් වියදම් කරලා 1000ක මුදලක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඊළඟ සැරේ ඔහුට ලැබෙන්නේ රුපියල් 4000ක මුදලක් අර අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න. 4000 ලැබෙනවත් එක්කම 4000 කියලා කියන්නේ අර වියදම් කළ මුදල් වලට සමාන මුදලක් ලබා දීම අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා කියන්නේ. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරායින් පස්සේ 4000යි අර ඉතිරි මුදල වෙන 1000යි නැවත වතාවක් 5000ට සම්බන්ධ වෙනවා. එහෙමනම් අග්‍රිමය කියලා කියන්නේ ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරු බාරේ තියන්න එකඟ වෙන උපරිම මුදලට තමයි කියන්නේ සුළු මුදල් අග්‍රිමය කියලා. 33 වන ප්‍රශ්නය. අනුරගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමේ වටිනාකම රුපියල් 5000යි. අපි කියපු උදාහරණෙම ඔන්න අපිට ලැබෙනවා. 2017 12/31 වන දින සුළු මුදල් බාරකරු සතුව රුපියල් 250ක් තිබුණලු. දෙසැම්බර් මාසයේ අන්තිමේදී ඔක්කොම වියදම් කරලා ගිණුම් වහන්න යන අවස්ථාවේදී සුළු මුදල් බාරකරු අතේ ඉතිරි වෙන මුදල රුපියල් 250ක් පමණයි. 5000ක අග්‍රිමයකින්. ඒ කියන්නේ රුපියල් කීයක් වියදම් කරලාද? අර වවුචර් දාලා පොඩි පොඩි වියදම්, ගමන් වියදම්, සංග්‍රහ වියදම්, ඒ වගේ දේවල් වියදම් කරලා අන්තිමට රුපියල් 250ක් ඉතුරු වෙනවා. එහෙමනම් වියදම් කළ මුදල කීයද? 5000න් 250ක් අඩු වුණායින් පස්සේ අග්‍රිමය 5000යි. ඉතිරි මුදල කීයද? රුපියල් 250යි. එහෙමනම් වියදම් කළ මුදල එහෙමනම් 5000න් 250ක් අඩු කරායින් පස්සේ 4750යි. 4750යි. දැන් අපි බලමු
ප්‍රශ්නය මොකක්ද කියලා. සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම සටහන් කිරීමට අදාළ දිත්ත සටහන. ඒකයි. පෙර වැඩක් විදිහට මම මේ ප්‍රතිපූර්ණය කරන මුදල කියලා කියන්නේ 4750. ප්‍රතිපූර්ණ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා කියන්නේ අපි අර වියදම් කරපු මුදලට සමාන මුදලක් අපි නැවත වතාවක් ප්‍රධාන මුදල් භාරකරුගෙන් ඉල්ල ගන්නවා. මේ අවස්ථාවේදී නම් 250 ඉතුරුලා තියෙන්නේ. මාසේ අන්තිමේදී 12:31 අවසානයේදී අපි මොකද කරන්නේ? වවුචර් ටික ඔක්කොම ගිහිල්ලා පෙන්නලා 4750ක් අපි වියදම් කරා. ඒක නිසා අග්‍රිමය කරුණාකරලා ප්‍රතිපූර්ණය කරන්න කියනකොට අපිට අලුතෙන් මුදල් හම්බෙනවා 4750ක්. එතකොට සුළු මුදල් පෙට්ටියේ දැන් සල්ලි කීයක් තියෙනවද අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන් පස්සේ? 250ක් කලින් දුන්න සල්ලි වලින් ඉතුරුලා තියෙනවා. අලුතෙන් 4750ක් ලැබෙනවා. දැන් නැවත වතාවක් රුපියල් 5000ක ශේෂයක් බවට එක පරිවර්තනය වෙනවා. දැන් අහන්නේ මෙන්න මේ 4750 ලැබෙන දිත්ත සටහන මොකක්ද කියලා. අපි දැන් බලමු දිත්ත සටහන පරීක්ෂා කරලා. මොකක්ද දිත්ත සටහන? මුදල් ලැබෙන නිසා මොකක්ද සිද්ධ වෙන්නේ? සුළු මුදල් ගිණුම හර වෙනවා. කීයක්ද? 4750ක්. සුළු මුදල් ගිණුම ඒකට ලැබීම් අපි පෙන්වන්නේ සුළු මුදල් ගිණුමේ හර පැත්තේ. අපි ඒක ලෙජර් ගිණුමක් විදිහටත් බාර ගන්නවා. මොකද මේ මුදල් පොත සහ සුළු මුදල් පොත කියලා කියන්නේ අපි දන්නවා ද්විතීයක කාර්යයක් ඉෂ්ට කරන, ද්විත්ත කාර්යයක් ඉෂ්ට කරන ලේඛන දෙකක් නිසා. 4750ක් සුළු මුදල් ගිණුම හර වෙනවා. බැර වෙන්නේ කොහෙන්ද? මේ සල්ලි ටික කවුද දෙන්නේ? ප්‍රධාන මුදල් භාරකරු ප්‍රධාන මුදල් පොතෙන් 4750ක් මුදල් ගිණුම බැර වෙනවා. සුළු මුදල් ගිණුම හර වෙනවා, මුදල් ගිණුම බැර වෙනවා. අපි දැන් බලමු. සුළු මුදල් පොත හර රුපියල් 5000යි, සුළු මුදල් පොත බැර රුපියල් 5000යි. සුළු වැරදීනේ. අන්තික රුපියල් 5000ක් අපිට හම්බෙන්නෙත් නැහැ. 250ක් ඉතුරුලා තියෙනවා. අග්‍රිමය 5000 වුණාට. සුළු මුදල් ගිණුම හර 4750යි, මුදල් පොත බැර 4750යි. අන්න. අපි කිව්ව පිළිතුර දැන් ඔන්න අපිට හම්බ වුණා. කෝකටත් අපි අනෙක් පිළිතුරු දෙකත් පරීක්ෂා කරලා බලමු. මුදල් පොතට හර 5000යි. මුදල් පොතට කොහොමද හර වෙන්නේ? මුදල් පොතට මුදල් ලැබෙනවා නෙමෙයි, ඒක ගෙවීමක්. බැරයි වෙන්න ඕන. පිළිතුර වැරදි මේකේ. හතරවෙනි පිළිතුර මුදල් පොත නැවත වතාවක් හර 4750. මොකක් හරි වැරදි පිළිතුරක් දෙන්නත් එපයි. වැරදි පිළිතුරු 3ක් දෙන්න ඕන. ඉතින් අපි බොහොම කල්පනාවෙන් මේ වගේ ගණන් හදන්න ඕන. මේ වගේ අවශ්‍ය අවස්ථාවේදී පෙර වැඩ කරගෙන. 34 වන ප්‍රශ්නේ බැංකු ප්‍රකාශනයක හර තීරුවේ දැක්වෙන අයිතමයක් වන්නේ මොකද? බැංකු ප්‍රකාශනය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කර කාරණේ. යම් ව්‍යාපාරයක් වාණිජ බැංකුවක් සමග ජංගම ගිණුමක් ආරම්භ කළොත් වාණිජ බැංකුවේ ඒ ජංගම ගිණුම හරහා සිදුවෙන ගනුදෙනු අඩුම ගානේ මාසයක් අවසානයේදී ඒ ගනුදෙනු සාරාංශය සටහන් කරලා ඒගොල්ලෝගේ ගිණුම් කරන පද්ධතියෙන් ලබා ගන්න ගිණුම් ප්‍රකාශයක් අපිට එවනවා. මොකද අපි තමයි මේ ජංගම ගිණුමේ අයිතිකරු. ගන්දා අපිට ඒ සිදුවෙච්ච සියලු ගනුදෙනු සටහන් කරලා ප්‍රකාශයක් එවනවා. ඒකට අපි කියනවා බැංකු ප්‍රකාශයක් කියලා. මේ බැංකු ප්‍රකාශය තුලින් අපි සමහර අපි නොදන්නා ගනුදෙනු අපි හඳුනා ගන්නවා. උදාහරණයක් විදිහට බැංකුව විසින් අය කර විවිධ ගාස්තු, චෙක්පත් අගරු වීමේ ගාස්තු, චෙක් පොතක් නිකුත් කිරීමේ ගාස්තු යනාදී වශයෙන් නොයෙකුත් ගාස්තු, ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම නිසා අය කරන ගාස්තු, ඒ වගේ දේවල් බැංකු විවිධ ගාස්තු අය කරනවා. ඒ වගේම සමහර ණයගැතියෝ කෙලින්ම අපේ ගිණුමට ගිහලා සල්ලි දානවා. ඒකට ඒවත් අපි දැනගන්නේ මේ බැංකු ප්‍රකාශනය හරහා. ලැබීම් වර්ග තියෙනවා අපි නොදන්න, ගෙවීම් වර්ගත් තියෙනවා. ස්ථාවර නියෝගයකට ගෙවුවොත් ඒ වගේ දේවල්. ඒක නිසා
බැංකු ප්‍රකාශනයක හර තීරුවේ දක්වන අයිතමයක් වන්නේ. බැංකු ප්‍රකාශනයේ හර පැත්තෙන් පෙන්වන්නේ කුමන ගණදෙනුද? අපේ ව්‍යාපාරේ නම් මුදල් ගිණුමේ තියෙන්නේ හර ශේෂයක් නේද? එතකොට බැංකුවේ නම් අපේ තියෙන හර ශේෂේ බැංකුවේ එක මොකක් විදිහට පෙන්වන්නේ? බැංකුවේ වගකීමක් විදිහට තමයි ඒක පෙන්වන්නේ. එමනම් බැංකු ගිණුමේ අපිට වාසිදායක ශේෂයක් තියෙනවා කියලා කියන්නේ ඒක බැංකු ගිණුමෙන් පෙන්වන්නේ බැංකු ගිණුමේ බැර ශේෂයක් විදිහට. මං කිව්ව දේ හොඳින් ධාරණය කරගන්න. ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම වැඩිපුර මුදල් තියෙනවා කියලා කියන්නේ හර ශේෂයක් විදිහට තමයි ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුමේ හර ශේෂයක් විදිහට තමයි හඳුනගන්නේ. ඒක බැංකුව පැත්තෙන් ගත්තොත් එහෙම බැංකුව ඒ මුදල් අපිට ගෙවන්න ඕන නිසා බැංකුව පැත්තෙන් වගකීමක්. ඒක නිසා ව්‍යාපාරයට හිතකර වාසිදායක ශේෂයක් බැංකුවේ පෙන්වන්නේ බැර පැත්තේ. හැම වෙලාවෙම මේ දෙක ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ විශේෂ ගැළපීම මතක තියාගන්න. එහෙමනම් බැංකු ප්‍රකාශනයක හර තීරුවට දාන්නේ කුමන ගණදෙනුද? බැර තීරුවට දාන්නේ බැංකු ගිණුමේ ශේෂය වැඩිවීමට බලපාන දේවල්. උදාහරණයක් විදිහට අලුතෙන් අපි මුදල් ගිහිල්ලා තැන්පත් කරොත් එහෙම බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙනවා කියලා කියන්නේ බැංකු ප්‍රකාශයේ බැර ශේෂය වැඩි කරලා දානවා. ඒක වගකීමක් වන නිසා, වගකීම වැඩි වෙන නිසා. හර පැත්තෙන් පෙන්වන්නේ මොන දේවල්ද? ණය ගැති ප්‍රේෂණ හර කියලා පෙන්වනවද? මම දැන් මොහොතකට ඉස්සලා කිව්වා ණය ගැති එක්ක අපිට මුදල් ඍජුව තැන්පත් කළොත් බැංකුවේ වගකීම වැඩි වෙනවා. ඒක නිසා බැර පැත්තෙන් තමයි පෙන්වන්නේ. මුදල් තැන්පතු දැම්මා කියන්නේ ආපහු බැංකුවේ වගකීම වැඩි වෙනවා. එහෙනම් බැර පැත්තෙන් තමයි ඒකත් පෙන්වන්නේ. බැංකු ගාස්තු අන්න ඒක පොඩ්ඩක් වෙනස්. මොකද්ද බැංකු ගාස්තු කියලා කියන්නේ? බැංකු ගාස්තු කියලා කියන්නේ අපිට මොකක් හරි සපයපු සේවාවක් වෙනුවෙන් බැංකුව යම්කිසි මුදලක් අය කරගන්නවා. බැංකුවට ඒක ආදායමක්. කොහෙන්ද ඒක අය කරගන්නේ? අපේ තියෙන මේ ජංගම ගිණුමෙන් තමයි මේ සල්ලි ටික ඒගොල්ලෝ අයින් කරගන්නේ. එහෙමනම් බැංකු ගාස්තුවක් ඇති වෙනවා කියලා කියන්නේ අර බැංකුවේ තියෙන වගකීම ටිකකින් අඩු වෙනවා. ඇයි ඒ? දැන් ඒගොල්ලෝ මේ මුල මුදලම ගෙවන්න ඕනේ නැහැ. බැංකු ගාස්තුව අපි දරන්න ඕන හන්දා ඒගොල්ලෝ අර අපේ ව්‍යාපාරයට දෙන්න ඕන ඒ වගකීමෙන් බැංකු ගාස්තු ටික අඩු කරනවා. ඒක නිසා මේ බැංකු ගාස්තු වගේ දේවල් අපිට හම්බෙන්නේ බැංකු ප්‍රකාශයක හර තීරුවේ. හරි නේද? චෙක් පතක් තැන්පත් කරනවා කියලා කියන්නේත් ඒකත් බැර පැත්තෙන් බැර ශේෂයේ වැඩිවීමක් විදිහට තමයි අපි චෙක් පතක් තැන්පත් කරොත් බැංකුව පැත්තෙන් අපි සටහන් කරන්නේ. 35 වෙනි ප්‍රශ්නය ව්‍යාපාරයක බැංකු ගිණුමේ බැර ශේෂය එම ව්‍යාපාරයට අපි දැන් ඒක කතා කළා. මේ කතා කරන්නේ අපේ ව්‍යාපාරයේ පොත්පත්වල. ව්‍යාපාරයේ පොත්පත්වල බැර ශේෂයක් කියලා කියන්නේ බැංකු ගිණුමේ ඒක අර සම්ප්‍රදායික විදිහට එන ශේෂයක් නෙමෙයි. ඒ අර අයිරාවක් ලබාගත් අවස්ථාවක්. බැංකු අයිරාවක් ලබාගත් අවස්ථාවක්. එහෙමනම් බැංකු ගිණුමේ බැර ශේෂයක් ආවොත් එහෙම ඒක මොකද්ද? තව දුරටත් ඒක වත්කමක් විදිහට අපි සලකන්නේ නැහැ. අපි සලකන්නේ වගකීමක් විදිහට. මක් නිසාද යත් අපි මේ වැඩිපුර අපේ බැංකු ගිණුම හරහා නිකුත් කළ චෙක්පත්වල මේ මුදල අපි తాවකාලිකව අපි ඉක්මනට බැංකුවට නැවත ලබා දෙන්න ඕන නිසා ඒක අපි හඳුනගන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් වගකීමක් විදිහට. වත්කමක් නොවේ. 36 වන ප්‍රශ්නය. පහත දැක්වන ගණදෙනුව අතුරෙන් පොදු ජර්නලයේ ඇතුළත් වන ගණදෙනුව කුමක්ද? මතක තියාගන්න මූලික සටහන් පොත්පත්වල අවසාන ලේඛනය පොදු ජර්නලය. අපි කතා කරේ මොනවද? සුළු මුදල් පොත, ගැනුම් ජර්නලය, ඊට පස්සේ
විකුණුම් ජර්නලය සහ ඊට පස්සේ පොදු ජර්නලය. පොදු ජර්නලයේ ඇතුළත් වන ගණදෙනුව. පොදු ජර්නලයේ ඇතුළත් වන ගණදෙනුව. මොකද්ද? ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා යන්ත්‍රයක් ණය පදනම මත ලබා ගැනීම. මුදලට නෙමෙයි අරන් තියෙන්නේ. මුදලට ගත්තා නම් එහෙම මොකද වෙන්නේ? එක පැත්තකින් අපි ගෙවීම් වවුචරයක් අපිට සිද්ධ වෙනවා. ඊට පස්සේ මුදල් ගිණුම බැර කරනවා. ඊට පස්සේ වත්කම ගත්ත එකට අපිට ඉන්වොයිස් එකක් ලැබෙනවා. ඉන්වොයිස් එකත් එක්ක අපි වත්කම් ගිණුම හර කරලා දානවා. එතකොට ඒක මුදල් ගිණුම සහ වත්කම් ගිණුම අතර දිත්ත සටහන් ගිහිල්ලා අපි මුදලට ගත්තා නම් ඒක සම්පූර්ණ වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේකට තාම මුදල් ගෙවලා නැහැ. ණය පදනම මත අරන් තියෙන. ඒ කියන්නේ ව්‍යාපාරය තුල වගකීමක් තියෙනවා මේ මුදල කවදා හරි මේ සැපයුම් කරුට ගෙවන්න. ඒක නිසා ඒ වගේ ගණදෙනුවක් අපි මුලින්ම ලේඛනගත කරන ඒ ලේඛනයට අපි කියන්නේ පොදු ජර්නලය කියලා. ඊට පස්සේ ඒ ගණදෙනුවට පොදු ජර්නලයට ගෙනියන්න අපි සාක්ෂියක් විදිහට අපි නිර්මාණය කරන ඒ එකට අපි කියන්නේ මූලාශ්‍ර ලේඛනය තමයි ජර්නල් වවුචරය. ඒක නිසා අපි ස්ථාවර වත්කමක් යන්ත්‍රයක් ණය පදනම මත ගත්තොත් එහෙම ඒක අපි පෙන්වන්නේ පොදු ජර්නලය. එහෙමනම් අපිට මේ පළවෙනි පිළිතුර අපිට බාර ගන්න පුළුවන්. මොකද්ද? ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා යන්ත්‍රයක් ණය පදනම මත ලබා ගැනීම. මම ඒක ලකුණු කරන්නම්. ණය පදනම මත. අන්න ඒ හේතුන් නිසා තමයි පොදු ජර්නලයට මේක ආවේ. අපි බලමු අනිත් පිළිතුරු මොන හරි අපිට ගැලපෙනවද කියලා. 2. වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. වෙළඳ භාණ්ඩ ණයට ගත්තා නම් ණයට ගැනුම් ජර්නලයට තමයි යන්නේ, පොදු ජර්නලයට නෙමෙයි. අත්පිට මුදලට භාණ්ඩ විකුණවුවා කියන්නේ ඒක විකුණුම් ජර්නලයටත් යන්නේ නැහැ. ඒක මුදල් ගිණුම සහ විකුණුම් ගිණුමට යන්නේ. වෙළඳ භාණ්ඩ ණයට විකුණවුවත් ඒක යන්නේත් විකුණුම් ජර්නලයට. එහෙමනම් අපි පිළිතුර අපි තහවුරු කරනවා පළවෙනි පිළිතුර කියලා. 37 වෙනි ප්‍රශ්නය. ගැනුම් ජර්නලය ආශ්‍රිතව අහන ප්‍රශ්නයක්. ගැනුම් ජර්නලය යනු ලෙජර් ගිණුමකි, මූලාශ්‍ර ලේඛනයකි, මූලික සටහන් පොතකි, මූල්‍ය ප්‍රකාශනයකි. මොකක්ද? මූලික සටහන් පොතක්. ගැනුම් ජර්නලය කියලා කියන්නේ සැපයුම්කරුවන්ගෙන් ණයට භාණ්ඩ ලබා ගන්න විට අපි ව්‍යාපාරයේ එම ණයට සිදුවෙච්ච ගණදෙනු අපි මුලින්ම අනුපිළිවෙලින් සටහන් කරන්න අපි භාවිතා කරන ලේඛනයට තමයි අපි කියන්නේ මොකද්ද? ගැනුම් ජර්නලය කියලා. එහෙනම් 37 වෙනි ප්‍රශ්නේ අනිකුත් පිළිතුරු අපි බාර ගන්න නැහැ. ලෙජර් ගිණුමක් නෙමෙයි, ද්විත්ත ඉටු වෙන ගිණුමක් නෙමෙයි ගැනුම් ජර්නලය කියලා කියන්නේ. මූල්‍ය ප්‍රකාශනයකුත් නෙමෙයි, මූලාශ්‍ර ලේඛනයකුත් නෙමෙයි. 38 වෙනි ප්‍රශ්නේ. මානෙල් විසින් තම ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන පළතුරු කේක් කිලෝ 10ක් තම නිවසේ උත්සවයක් සඳහා ලබා ගැනීම සටහන් කරන්නේ මොකද්ද? මානෙල් විසින් තම ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන පළතුරු කේක් කිලෝ 10ක් තම නිවසේ උත්සවයක් සඳහා ලබා ගැනීම සටහන් කරන්නේ. එහෙනම් මෙයා කේක් විකුණන බිස්නස් එකක් කරන කෙනෙක් තමයි මානෙල් කියලා කියන්නේ. හදිසියේ දවසක එයාගේ ගෙදර තියෙන දානයකට එයා කේක් කිලෝ 10ක් ගන්නවා තමන්ගේ ව්‍යාපාරයෙන්. ඒතර මේක සාමාන්‍ය ගණදෙනුකරුවෙක් සමග කරන ගණදෙනුවක් නෙමෙයි. මේක මම හිතන්නේ භාණ්ඩයට ගිය වියදම පමණයි මෙයාගෙන් අය කරනවා ඇත්තේ. අයිතිකරුගෙන් ආපහු ලාභයක් අය කිරීමේ තීරමක් නැති නිසා. හරි? ඒක නිසා මේක සටහන් වෙන්නේ විකුණුම් ජර්නලයේද, ගැනුම් ගිණුමේද, ගැනුම් ජර්නලයේද, පොදු ජර්නලයේද? සල්ලි ගෙවලා නැතුව ඇති. ඒක නිසා ඇයි? එයා ආයෝජනය කර මුදල් තියෙන නිසා. අයිතිකරු භාණ්ඩ ගෙනිච්චොත් ව්‍යාපාරයෙන් එතෙන්දී
එයාට ගෙවන්න ඕනම කියලා නීතියක් නැහැ. අවශ්‍ය නම් ගෙවීමක් කරන්න නැතුව භාණ්ඩ ටික අරන් යන්න පුළුවන්. හැබැයි ඒකෙන් එන වටිනාකම අපි ගලපන්නේ අයිතිකරුගේ හිමිකමට. ප්‍රාග්ධන අයිතිය අපි එම ප්‍රමාණයෙන් අඩු කරනවා. ඒ නිසා පිළිතුර අපි තහවුරු කරනවා 4 වන පිළිතුර කියලා. ඊළඟ ප්‍රශ්නය 3940 කියන ප්‍රශ්න වලට අපිට පිළිතුරු ලියන්න අපිට දෙන්නේ මෙන්න මේ ගණදෙනුව ආශ්‍රිතව. ණය ගැතියෙකුට දුන් වට්ටම් රුපියල් 2400ක් ව්‍යාපාරය විසින් සටහන් කර තිබූ ආකාරය දැක්වෙන ද්විත්ත සටහන පහත දැක්වේ. ණය ගැතියෙකුට දුන්නා කියලා කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් එක අලාභයක් එහෙම නැත්නම් වියදමක්. ඒක නිසා දුන් වට්ටම් කියන වියදම් ගිණුම අපි 2400ක් වෙනුවට 4200ක් දුන් වට්ටම් ගිණුම හර කළා ණය ගැති ගිණුම 4200ක් පෙර කළා. ඇයි 2400ට 4200ක් ගිණුම් කරන දෝෂයක්? ඉලක්කම් දෙක මාරු වෙනවා. human mistakes 2400 4200 කියලා ලියවෙනවා. ගිණුම් දෙකේම ඒ ගාන ද්විත්ත සටහන එක ගිණුමකට 4200ක් හර කරනවා අනිත් එකට බැර කරනවා. එතන මොකද්ද සිද්ධ වෙන්නේ? ශේෂ පිරික්සුමේ තුලණයට බලපෑමක් නැහැ. මොකද ද්විත්ත සටහන් හරි නිසා 4200ක් හර වෙනවා ණය ගැතිය බැර වෙනවා. හැබැයි ඇත්තටම සිද්ධ වුණේ ඔය ගණදෙනුව නෙමෙයි. ඔය ගණදෙනුව නෙමෙයි. 2400ක වට්ටමක් තමයි අපි දෙන්නේ. හොඳයි. 39 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඉහත සටහන නිසා ශේෂ පිරික්සමේ හර සහ බැර තීරුවල එකතුව අසමාන වෙනවද? බාර ගන්නවද පිළිතුර? බාරගන්නේ නැහැ. හේතුව තමයි හර බැර විදිහට වැරදි ඉලක්කමක් වුණත් හර බැර ඔක්කොම සමාන විදිහට දාලා තියෙන නිසා. එමනම් ඒ වගේ අවස්ථාවක අපි ඉගෙන ගත්තා දෝෂයක් තිබුණත් හර බැර නිවැරදිව සටහන් වෙනවා නම් මේ ශේෂ පිරික්සමේ තුලණයට බලපෑමක් නැහැ. තුලණයට බලපෑමක් නැහැ. ඒක නිසා ශේෂ පිරික්සමේ හර බැර තීරුවල එකතුව අසමාන වේ කියන ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි අවිනිශ්චිත ගිණුමේ රුපියල් 1800ක හර ශේෂයක් ඇති වේ. නැහැ. හර බැර ශේෂවල වෙනසක් නැත්තම් එහෙම අවිනිශ්චිත ගිණුමකට යන්නේ නැහැනේ. ඒක හන්ද අපි දෙවෙනි පිළිතුර බාර ගන්නෙත් නැහැ. තුන්වෙනි එක දුන් වට්ටම් 1800ක් වැඩියෙන් નિયમિત ගිණුම් වල සටහන් කර ඇත. අපි බලමු මේකේ බලපෑම. ඇත්තටම කීයක්ද අපි ලියන්නේ 4200ක් කියලා තමයි දැම්මේ. වැරදි ගාන. මේක වැරදි. හරි එක කීයද? 2400යි. නම් බලපෑම මොකද්ද කියන කොච්චර වරදක් සිද්ධ වෙනවද මෙතන? 8යි 3න් 2ක් 1යි. රුපියල් 1800කින් දුන් වට්ටම් ගිණුම වැඩිපුර සටහන් වෙලා. ඒ වරද අපි හදන්න ඕන. දැන් එහෙනම් මේ ප්‍රකාශ වලින් මොකද්ද කියන්නේ? දුන් වට්ටම් 1800ක් වැඩියෙන් નિયમિત ගිණුම් වල සටහන් කර ඇත. ඔන්න මං දැන් හොයාගත්ත මේ පෙන්නපු දේ ඔන්න මේ ප්‍රකාශයේ තියෙනවා. අපි කෝකටත් 4 වෙනි පිළිතුරත් පරීක්ෂා කරලා බලමු. දුන් වට්ටම් 1800ක් වැඩියෙන් નિયમિત ගිණුම් වල වැරදි පැත්තේ සටහන් කර ඇත. පැත්ත වැරදිලාද නැහැ. දුන් වට්ටම් ගිණුම හර කරලා තිනවා පැත්ත හරි. නමුත් සංඛ්‍යාව තමයි වැරදි. එහෙමනම් 4 වෙනි පිළිතුර අපිට බාර ගන්නත් බෑ.
1800ක් නියමිත ගිණුම් වල වැරදි පැත්තේ කියන පිළිතුර අපි බාර ගන්න කිසිසේත්ම සූදානම් නැහැ. 40 වෙනි ප්‍රශ්නය. ඉහත වරද නිවැරදි කිරීමේ ද්විත්ව සටහන මොකක්ද? ඉහත වරද නිවැරදි කිරීමේ ද්විත්ව සටහන මොකක්ද? දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න වට්ටම් ගිණුම මෙන්න ණය ගැති ගිණුම. එහෙම නේද? මේ වට්ටම් ගිණුම දුන් වට්ටම් ගිණුම ණය ගැති ගිණුම. මේකනේ සිද්ධිය. දැන් මොකද්ද වෙන්නේ? දුන් වට්ටම් ගිණුමන 4200ක් හර වෙන්නේ ණය ගැති කියලා. ණය ගැති කියලා. ඊපස්සේ දුන් වට්ටම් කියලා 4200ක් ණය ගැති ගිණුම බැර කරනවා. එතකොට තමයි ණය ගැතියගේ ණය ගැති භාවය අඩු වෙන්නේ. දැන් අපි වරදක් හොයා ගන්නවානේ. මොකද්ද වරද? 1800ක් වැඩි. 1800ක් වැඩි. දැන් එහෙමනම් අපි මොකද කරන්න ඕන? මේ 1800ක් වැඩියෙන් හර වුණා නම් අපි 1800ක් බැර කරා නම් මේක අනිත් පැත්තෙන් මොනවා කියලාද? ණය ගැති ගිණුමට ප්‍රතිවිරුද්ධ සටහනක් දැම්මොත් ඔන්න ආපහු අපේ සංඛ්‍යාව නිවැරදි සංඛ්‍යාව බවට හරියනවා. දුන් වට්ටම් කියලා. දුන් වට්ටම් ගිණුම. කොහොමද හරියනවා කියලා කියන්නේ? එhmenan අපි මේ ගිණුම තුලනය කරලා බලන්න ඕන. 4200යි 4200යි 4200න් 1800යි. එතකොට එනවා 2400ක්. ඔන්න ශේෂය 15ට ගෙන ගියා. ඔන්න වාගේ අපිට ඕන ගිණුමක් ගහලත් අපි නිවැරදි පිළිතුර අපි ලබා ගන්න පුළුවන්. මෙන්න දැන් සත්‍ය ගණ දෙනවා 2400ක් දෙන එක තමයි කරේ. ඒ 2400 දැන් අපි මෙතනින් ඉදිරියට ගෙන යනවා නිවැරදි ආකාරයෙන්. මේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහනක් දුන්නයින් පස්සේ ද්විත්ව සටහන සම්පූර්ණ කරලා මේ ගිණුම් දෙකට මේක දුන්නයින් පස්සේ වැරදි නිවැරදි කිරීම සඳහා අපි පොදු ජර්නලය භාවිතා කරනවා. එhmenan මොකද්ද පොදු ජර්නලයේ ද්විත්ව සටහන? දැන් බලන්න. ණය ගැති ගිණුම හර 1800යි මෙන්න ණය ගැති ගිණුම හර කරා 1800ක් දුන් වට්ටම් ගිණුම බැර කරා 1800ක්. ඊට පස්සේ තමයි මේ 2400 ශේෂය අපිට හරියට ආවේ. එහෙනම් අපිට පුළුවන් ද පළවෙනි පිළිතුර බාර ගන්න පුළුවන්. කෝකටත් අපි අනෙක් පිළිතුරත් පරීක්ෂා කරනවානේ. ඒක නිසා අපි බලමු. දුන් වට්ටම් ගිණුම 1800ක්. තවත් 1800ක් දැම්මොත් එහෙම 4200 කීයක් බවට පත් වෙනවද? 6000ක් බවට පත් වෙනවා. වැරදි. ඊළඟ තුන්වෙනි එක දුන් වට්ටම් ගිණුම 2400කින් වරද තියෙන්නේ 1800කින් නිසා 2400ක නිවැරදි කිරීමේ සටහනක් කොහෙත්ම එන්න බෑ. ඒ වගේම 4200ක එකකුත් අපි ආයෙ කතා කරලා වැඩක් නැහැ. එහෙමනම් අපි දන්නවා මේ 40 වෙනි ප්‍රශ්නේ පළවෙනි ද්විත්ව සටහන තමයි අපි නිවැරදි සටහන විදියට බාරගන්නේ. හොඳයි. අපි දැන් දෙවන පරිච්ඡේදයෙන් ප්‍රශ්න 40 ඉතිරි අවසාන අර්ධයේ තියෙන ප්‍රශ්න 20 සාකච්ඡා කරා. ලකුණු එක ගානේ අපිට ලකුණු ඔක්කොම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40යි ලකුණු 40ක් අපිට උපරිම උපය ගන්න පුළුවන්. එතකොට මේකට පිළිතුරු ලියන්න අපිට කොච්චර කාලයක් ලැබෙනවද? අපි කිව්වේ පැයක්. ඒක නිසා පැයක් ඇතුළත කාල කළමනාකරණය කරමින් මේ ප්‍රශ්න 40ටම අපි පිළිතුරු ලියන්න අපි සැලසුම් කරගන්න ඕන. ඒක නිසා අපි මේ
ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීමේදී අතිරේක කරුණුත් එක්ක කරන නිසා අපිට හරියටම අපි පැයකින් මේක සාකච්ඡා කළේ නැහැ. නමුත් දුවලා පුතාලා හොඳින් මතක තියාගන්න ඕන මේ ප්‍රශ්න පත්‍රයට අපි කාර්යක්ෂම විදිහට කාලය කළමනාකරණය කරමින් පිළිතුරු ලිවීමේ ඒ හැකියාව වර්ධනය කරගන්න ඕන. ඕගොල්ලෝ ඔරලෝසුව ළඟ තියාගෙන මේ ප්‍රශ්න පත්‍රය හරියටම ඒ කාලයටම පිළිතුරු ලියන්න උත්සාහ කරන්න ඕන පළවෙනි උත්සාහය ගන්නකොට. ඒක නිසා ඉතිරි වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒකෙන් ඔබලාට ඔබලාගේ දුර්වලතාවය හඳුනා ගන්න පුළුවන්. ඔබලා තාම සූදානම් නැහැ කාලය කළමනාකරණය කරමින් ප්‍රශ්න පත්‍රයකට අපි කොහොමද පිළිතුරු ලියන්නේ කියන ඒ පන්නරය තාම ලබාගෙන නැති බව තමයි එකෙන් ඉඟි කරන්නේ. ඒක නිසා මේ වගේ ප්‍රශ්න පුළුවන් තරම් මේ වගේ ප්‍රශ්න පත්‍ර තවදුරටත් අපි කරන්න උත්සාහ කරන්න ඕන. එතකොට තමයි අපේ මේ හැකියාව උපරිම ආකාරයෙන් අපිට වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. මොකද අපේ ඉලක්කය තමයි ලකුණු 75කට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම. ඒක නිසා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්න නම් ඕගොල්ලෝ මම මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා තනියෙන් ඕගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍ර හොයාගෙන මේකට අවශ්‍ය පිළිතුරු ටික ලියලා ඊට පස්සේ තමයි ඔබලා මේ මම කරන මේ සාකච්ඡාවට සවන් දෙන්න ඕන. ඒ සවන් දීම තුලින් තමන් විසින් කරන ලද අඩුපාඩු වැරදි හඳුනාගෙන අපි අපේ දැනුම තවදුරටත් තහවුරු කරගෙන අපිට ඊළඟ ප්‍රශ්න පත්‍රයට මීට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් අපිට ලබා ගන්න උත්සාහ කරනවා. ඒක හන්දා ඕගොල්ලොන්ගේ තියෙන මේ වර්ධනය ඕගොල්ලෝ නිරීක්ෂණය කරන්න ඕන. ප්‍රශ්න පත්‍ර 1 2 3 ඒ වගේ විවිධ පළාත්වල ඒවා වැඩියෙන් කරන්න අපේ දැනුම වර්ධනය වෙනවා. විභාග ප්‍රශ්නයකට සාර්ථකව ලියන ඒ හැකියාව අපිට උපරිම ආකාරයෙන් වර්ධනය කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මේ දෙවන පරිච්ඡේදයේ අවසාන භාගයට තමයි එළඹිලා ඉන්නේ. අපි මේ ආකාරයෙන් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 සාකච්ඡාව අපි නිමා කරනවා. එහෙනම් අපි ඊළඟට හමු වෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස. දෙවන කොටසේ අපිට පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නේ, ඊට පස්සේ අපිට හම්බ වෙනවා ව්‍යාපාර අධ්‍යයන කොටස සහ ගිණුම් කරන අධ්‍යයන කොටස. මේ දෙකෙන් ප්‍රශ්න දෙක ගානේ තෝරගෙන අපිට තව ලකුණු 60ක් එකෙන් අපිට උපය ගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් ඕගොල්ලොන්ගේ විභාග ප්‍රතිඵල සකස් කිරීමේදී පළවෙනි ප්‍රශ්නෙන් ලකුණු 40ක් සහ දෙවන ප්‍රශ්නෙන් ලකුණු 60ක් විදිහට අපිට ලකුණු 100 සම්පූර්ණ කරගන්න පුළුවන්.